පිටුවංක 54 ප්‍රශ්නාංක 112 නිර්මාණාත්මක ප්‍රශ්නයකි සීමිත ගිහංසා පොදු සමාගමේ 2017 3.31 දිනට ශේෂ පිරික්සුම පහත පරිදි වේ. අපිට කියනවා ශේෂ පිරික්සුමක් දීලා ගැළපිලි දීලා අවශ්‍ය වන්නේ ලාභ හෝ අලාභ වෙනත් විස්තීර්ණ ආදායම් ප්‍රකාශය, හිමිකම වෙනස් වීමේ ප්‍රකාශය, මූල තත්ත්ව ප්‍රකාශය, අවසන් වසර සඳහා අනාවරණය කළ යුතු වැදගත් සටහන්. ඒ කියන්නේ ගිණුම් කරන සටහන් කියන එක. නම් එච්චරයි නේද? අපි යමු එන එක කරන්න. අපි ආකෘති ගහගමු. ප්‍රශ්නාංක 112 පිටුවංක 54 අපිට තියෙනවා කියලා සීමිත ගිහංසා පොදු සමාගමේ තොරතුරු පහත පරිදි වේ. අපෙන් ඉල්ලලා තිබ්බා ආදායම් ප්‍රකාශ, මෘත ප්‍රකාශ, හිමිකම් වෙනස් වීම ප්‍රකාශ අපිව නිර්මාණය කළා. දැන් අපිට කියනවා ගැළපිලි ටිකක් දීලා පළවෙනි ගැළපිල්ල ලෙස 1 දේපල පිරියත සම්බන්ධ සියලුම ගැළපීම්, ඒ කියන්නේ සියලු ෂය වත්කම සරල මාර්ගයට ෂය කරන බව සලකන්නලු. ගැටලුවක් නැහැ. ගොඩනැගිලි වල ජීව කාලය 40යි. ඇයි මේ මොකක්ද එකපාරටම මේ දේපල පිරියතවල ප්‍රශ්නයක් දුන්නා මෙහෙම හිතන්න. ඇයි එකපාරට ගොඩනැගිලි වෙනම දෙන්නේ? ඇයි ගොඩනැගිලි වල ජීව කාලය දෙන්නේ? චුට්ටක් හිතන්න. මෙතන ගොඩනැගිලි වල ජීව කාලය දීලා ඉඩම ප්‍රත්‍යාකරණය කරලා කාල්බදුවත්කමක් කරගෙන මෝටර රථය යන්ත්‍රවල ජීව කාලය දීලා සහ පරිගණකවල ජීව කාලය දීලා ඒ වගේම තොගයක් ගැන කියලා විකුණුම් ආපසු එවුම් කියලා වෙළඳ ලැබිය යුතු දේ ගැන කියලා ස්ථාවර තැන්පතුවක් මේ වගේ දේවල් ටිකක් කියලා. ඔයාලට පේන්න ඕන මෙතන ගැළපිලි යන්නේ වෙන වෙනම ගැළපිලි ටික දීලා ලස්සනට දීලා තියෙනවා. එහෙනම් දේපල පිරියත ගැළපිල්ල මුලින්ම විසඳන්න. අංක 1 යටතේ දේපල පිරියත ගැළපිල්ල විසඳන්න නම් මුලින්ම දේපල පිරියත වල ආරම්භක ශේෂ පුරව ගන්න ඕනේ. යන ශේෂ පිරික්සුමට. ශේෂ පිරික්සුමට ගිහිල්ලා පුරව ගන්න දේපල පිරියත වල ආරම්භක ශේෂය පුරව ගන්න. 1 ඉඩම් 2 ගොඩ 3 මෝටර රථ 4 යන්ත්‍ර 5 පරිගණක. මේගොල්ලන්ගේ ශේෂය ඊගේ 17500යි. පන්දාහයි මෝටර රථ 6600යි යන්ත්‍ර 8400යි පරිගණක 4200යි. පරිගණක 4200යි. එකත් හරි. ෂය වල ආරම්භක ශේෂය
ගොඩනැගිලි වල 1000යි මෝටර් රථවල 300යි යන්ත්‍රෝපකරණ වල 800යි සහ පරිගණකවල 400යි පරිගණකවල 400යි පරිගණකවල 400යි හරි ඔන්න එහෙනම් අපේ දීපල පිරියත ගැලපෙල්ල විසඳන්න කලින් දීපල පිරියතවල ආරම්භක ශේෂ අපි පුරව ගත්තා. හරි? දීපල පිරියත ගැලපෙල්ල විසඳන්න කලින් දීපල පිරියතවල ආරම්භක ශේෂ පුරවන්න ගත්තා. හරි. දැන් අපිට කියනවා අංක 1 ගොඩනැගිලි වල ජීව කාලය වසර 40යි. ගොඩනැගිලි වලට වෙන ගැලපීමක් නැහැ. ඇයි මේ ගොඩනැගිලි වල ජීව කාලය 40ක් කියලා දෙන්නේ? මොකටද? ශ්‍රේය කරන්න. ශ්‍රේය කරන්න විතරයි ඔය දෙන්නේ නේද? එහෙනම් ගන්න පෙර වැඩ වල ගන්න ගොඩ ශ්‍රේය. ගොඩ ශ්‍රේය. ගොඩ ඇවිල්ලා 5000යි. ඒකේ සුන්බුන්නගයක් නැහැ. ඒකේ අවශේෂගයක් නැහැලු. අවශේෂගයක් නැහැලු. ඒක තමයි සුන්බුන්නගයක් නැහැ කියන්නේ. එහෙනම් ගොඩ බෙදීම ඵලදායි ජීව කාලය 40යි. 40යි. ගොඩ බෙදීම 40. ගොඩ බෙදීම 40. ගොඩ බෙදීම 40. ඒ කියන්නේ මේ ගොඩනැගිලි වලට අදාළ ගැලපීමක් දීලා තිබ්බේ මේක විතරයි වෙන ගැලපීමක් නැහැ. තිබ්බනම් ඒක ගලපලා තමයි මේක කරන්නේ. එහෙනම් මේක අපිට මේ ඵලදාය ජීව කාලය දීලා තියෙන හේතුව තමයි ගොඩනැගිලි ශ්‍රේය කරන්න. ශ්‍රේය කරමු. 5000 බෙදීම 40 125යි. එනම් මේ වසරේ ශ්‍රය 125යි. එනම් වසරේ ශ්‍රය 125යි. කවුරු සම්බන්ධවද? ගොඩනැගිලි සම්බන්ධ වසරේ ශ්‍රය වීම 125යි. 125යි. ඒක දැම්ම දීපල පිරියත වලට ඊට පස්සේ ගෙනියන්න පරිපාලන වලට ගොඩ ශ්‍රය 125යි. ගොඩ ශ්‍රය 125යි. ගොඩ ශ්‍රය 125යි. හරි ඒක එච්චරයි. ඊළඟට කියනවා ඉඩම මීට වසර දෙකකට පෙර එච්චරයි හොඳේ. ඒක ශ්‍රේය කරා ඒක අතරින් ඉවරයි. ඊට පස්සේ කියනවා ඉඩම මීට වසර දෙකකට පෙර ප්‍රත්‍යාගරණය කළ අතර අන්න ඉඩම මීට වසර දෙකකට පෙර ප්‍රත්‍යාගරණය කරලා. එහිදී ඇති වූ අතිරික්තය ප්‍රත්‍යාගරණ සංචිත වලින් දැක්කේ. අන්න ඒක තුලින් ඇති වුණාලු ප්‍රත්‍යාගරණ අතිරික්තයක් ඒක ප්‍රත්‍යාගරණ සංචිත කිනුමෙන් තියෙන දැක්වෙනවාලු. කමක් නැහැ. ඊදම මෙම වසරේදී නැවත රුපියල් 20000කට ප්‍රත්‍යාකරණය කර ඇතත් එය පිළිබඳව මේ තරෙක් ගැලපීම් කර නොමැත. එනම් යම් පෙරවැඩ යන්න ප්‍රත්‍යාකරණ අගය ප්‍රත්‍යාකරණ අතිරික්තය හෝ උණතාවේ සමානයි. ප්‍රත්‍යාකරණ අතිරික්තය හෝ උණතාවේ සමානයි. ප්‍රත්‍යාකරණ අතිරික්තය හෝ උණතාවේ සමානයි. ප්‍රත්‍යාකරණ අගය ඍණ ධාරණ අගය. ප්‍රත්‍යාකරණ අගය ඍණ ධාරණ අගය. ප්‍රත්‍යාකරණ අගය කීයද? 20000යි. ධාරණ අගය 10500යි. ප්‍රත්‍යාකරණ අගය 20000යි. ධාරණ අගය 10500යි. එනම් හේතුව තියෙන්නේ අතිරික්තයක් 2500ක අතිරික්තයකි. 2500ක අතිරික්තයකි නේද? 2500ක අතිරික්තයකි. එනම් ඒ අතිරික්තය ගේන්න ඉඩම්වල ප්‍රත්‍යාකරණ තීරුවට ධන 2500යි. ධන 2500යි. නේද? ගැටලුවක් උනේ අපි හිතන් දියේ ගැටලුවක් වේවි කියලා. අපි හිතන් දියේ ගැටලුවක් වේවි කියලා ගැටලුවක් උනේ නැහැ. ඊට පස්සේ කියනවා
මෙම ඉඩම ප්‍රත්‍යාගරණය කරා නම් එහි ප්‍රත්‍යාගරණ අතිරික්තය නෙමෙයි මෙවල මේ ඉඩම් ප්‍රත්‍යාගරණ අතිරික්තය 1500ක් දානවා වෙනත් විස්තීර්ණ වලට වෙනත් විස්තීර්ණ වලට 2500 දැම්මා එච්චරයි. ඉඩම ප්‍රත්‍යාගරණය කළා ප්‍රත්‍යාගරණ අතිරික්තයක් ආවේ අතිරික්තය ඉඩම් වලට දැම්මා සහ වෙනත් විස්තීර්ණ වලට දැම්මා. එච්චරයි. එච්චරයි. ඊළඟ අංක 3 මෝටරත වටිනාකම තුල 2016 4යි 1 දින කල්බදු ක්‍රමයට මිලදීගත් 3000ක මෝටරතයක සාධාරණක අන්න කල්බද්ද මේ දේපල පිරියත සටහන ඇතුළත යන්න පුළුවන් කියලා මම කිව්වද? බෑ. කල්බද්ද දාන්න ඕනි වෙනම නේද? කල්බද්ද දාන්න ඕනි වෙනම. එහෙනම් අපිට කියනවා මේ මෝටරත් ඇතුලේ අර 3000ක් ඌ කල්බද්ද තියෙනවලු. එහෙනම් ඒක අයින් කරන්න මෙතන දාන්න 3600ක් කියලා. 3600ක්. මොකද මෝටර් රථ පිරිපැය වෙනම යනවා කල්බද්ද වෙනම යනවා. එහෙනම් මෝටර් රථ වල ආරම්භක ශේෂය 3600. දැන් යන්න පෙරවැඩ. දැන් ගිහිල්ලා පෙරවැඩ වල ගහන ගිණුමක් කල්බදු ණය හිමි. කල්බදු ණය හිමි ගිණුමට අපි දැන් දාන්න ඕනි මේ මෝටර් රථය ගත්තා. ගත්තට පස්සේ කල්බදු ණය හිමි අගේ කීයද? 3000 නේද? කල්බදු ණය හිමි 3000යි. කල්බදු ණය හිමි බැර 3000යි. ඇයි? මම අලුතෙන් ගත්ත මෝටර් රථයක්. ඒ මෝටර් රථයට ගෙවන්නම් කියලා එක ගුණා රුපියල් ලක්ෂ 30ක්. එහෙනම් මේක තමයි මෙතන බැර වෙන්නේ. හරි. ඔන්න ආරම්භක වගකීම වාර්තා කළා නිසි පරිදි. ඊළඟට මොකද්ද කියන්නේ? මෙම රථය ගැනීමේ මූලික ගෙවීමක් නැත. ගෙවිය යුතු වාරිකයේ වටිනාකම 60000කි. මෙම වසරට දාල වාරිකයේ ගෙවාය මූල්‍ය වියදම් ලෙස ගිණුම්ගත කර ඇත. අන්න. මෙම වසරේ වාරිකය ගෙවලා ඒක මූල්‍ය වියදම් වලට දාලා මොන වැරද්දක්ද? බලන්න මූල්‍ය වියදම් කීයක් තියෙනවද? මූල්‍ය වියදම් 1800ක් තියෙනවා. මේ 1800 ඇතුලේ තියෙනවා අරයට ගෙවපු රුපියල් 60ක වාරිකය. එහෙනම් 1800න් 60ක් ගියාම කීයද? 1740යි නේ? 1740. එහෙනම් මූල්‍ය වියදම් වලට දාන්න මූල්‍ය කියලා 1740ක්. 1740. ඊළඟට ඒක එයාගෙන් අඩු කරා ඒක එන්න ඕනේ කල්පතු ණය හිමි කියනකට හර කරන්න 1740. ඒක හරි. ඊළඟට කියනවා කල්බදු පොලිය. කල්බදු පොලිය ආරම්භක ශේෂයේ මත 1740 නෙමෙයි. 60යි. හරි. සෝරි. 60. මෙතන වාරිකේ දාන්නේ ඌව වාරිකය. වාරිකේ නිසා වාරිකේ 60යි. හරි. ඊට පස්සේ කියනවා කල්බදු පොලිය ආරම්භක ශේෂයේ මත 10%යි. ආරම්භක ශේෂය 3000යි 3000ට 10%ක් 300යි. එහෙනම් කල්බදු පොලිය 300යි. ඒක මූල්‍ය වියදම් වලට දාන්න කල්බදු පොලිය කියලා 300ක්. එච්චරයි. කල්බදු පොලිය 300යි. නේ? ඔයාලා මේ එතන වාරික 600 නෙමෙයි. වාරිකය 600ක්. මේ මම හිතන්නේ එතන බිඳුවක් අඩුයි තමයි. මටත් ඒක තේරුණා. මොකද වාරිකය 600ක් කියන නැත්තම් මේක වෙන්නේ නැහැ. ඔව් වාරිකය 600ක් කරගන්න තමයි. මොකද නේද? මෙතන උනේ පොලියම තියෙනවා 300ක්. වාරිකය 60ක් වෙන්න බෑනේ. ඇයි හේතුව?
පොලිය සහ ණය මුදල එකතු වෙලා තමයි වාරිකය හැදෙන්නේ. පොලියම 300ක් තියෙනවා. වාරිකය 60ක් වෙන්න බෑනේ. නේද? එහෙනම් මේ වාරිකය 600ක් කරගන්න. තරහන දෝ වාරිකය 600ක් කරගන්න. මං හිමින් ගන්න යන්නේ ටිකක් හිමින් කම්මැලිකමක් ගණන් ගන්න එපා. වාරිකය 600යි. මෙතන නිවැරදි කරගන්න 1200ක්. මූල්‍ය වියදම් 1200යි. ඊළඟ මෝටර රථයේ කල්බදු පොඩියක් බැලුවා පොඩියක් වාර්තා කළා ඔක්කොම ටික ගන්න. දැන් තියෙන්නේ මේක ශේෂ කරන්න එන්න 3300යි 3300යි වෙනස ගන්න 2700යි 2700යි අන්න වෙනස අවශේෂයක 2700යි මේ 2700 අපි කොටස් දෙකකට කඩන්න ඕන. ඇයි? එකක් ජංගම කෑල්ල අනිත් එක ජංගම නොවන කෑල්ල. ජංගම කෑල්ල ගන්නේ වාරිකයේ පොලිය අඩු කරලා. වාරිකය කීයද? 600යි. වාරිකය කීයද? 600යි. වාරිකය කීයද? 600යි. වාරිකයෙන් පොලිය ගන්නේ කොහොමද? මේ වසරේ ආරම්භක ශේෂයේ මත වූ පොලිය අඩු කරනවා. නේ? එහෙනම් මේ වසර 2700යි. ඒකට 10ක් 270යි. 270ක් අඩු කරන්න. 270ක් අඩු කරන්න. 330යි. එනම් ජංගම කෑල්ල 330යි. එනම් ජංගම කෑල්ල 330යි. නේද? ජංගම කෑල්ල අන්න එනවා අපිට 330. එනම් ජංගම නොවන එක ගන්න 2700න් අඩු කරන්න 330. අන්න උත්තරේ එනවා 2370යි. 300 නෙමේද ජංගම කල්බදු? නැත. ඇයි මං එහෙම කියන්නේ? ජංගම කල්බදු 300ක් නෙමෙයි. ඔයා ඔතන පටලව ගත්තේ කල්බදු පොලිය හොයන්න ගිහිල්ලා. මොකක්ද? අපි කල්බදු ජංගම වගකීම හොයන්නේ වාරිකය රින ඊළඟ වසරේ පොලිය. වාරිකය 600 තමයි වෙනසක් වෙන්නේ නැහැ. නේද? වාරිකය 600යි වෙනසක් වෙන්නේ නැහැ. නමුත් පොලිය බලන්නේ ගම්ම්‍ය පොලිය අනුපාතිකයයි. ඒ කියන්නේ ශේෂ කරලා එන ශේෂය. මුල තිබ්බ 3000ක් 3000ට ඒ වසරේ පොලිය බැලුවා. දැන් 2700ක් ආවා. දැන් තියෙන්නේ අලුත් පොලියක් 270ක. ගාන අඩු වෙනකොට කොහෙද කියලා තියෙන්නේ? ගම්ම්‍ය පොලිය කය කරනවා කියලා තියෙන්නේ. මෙතන තියෙනවා වාර්ෂික පොලිය ආරම්භක ශේෂයේ මත 10%කි. වාර්ෂික පොලිය ආරම්භක ශේෂයේ මත 10%කි. මේ වසරේ ආරම්භක ශේෂය 3000යි. ඊළඟ වසරේ ආරම්භක ශේෂය 2700යි. 2700. එනම් අපේ පොලිය වෙන්නේ 270යි. 270යි. එක ඊළඟ වසරේ පොලියයි ඊළඟ වසරේ වාරිකයෙන් ඊළඟ වසරේ පොලිය අඩු කරලා මම ගන්නවා ජංගම කෑල්ල 330යි. මුළු වගකීමෙන් ජංගම කෑල්ල අඩු කරලා ගන්නවා ජංගම නොවන වගකීම. එහෙනම් එන්න එයාලව දාන්න. මෙතන දාන්න කල්බදු 2370යි 2370යි සහ ජංගම කෑල්ල දාන්න සටහනක් 11 කල්බදු කීයද 330යි 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 එක ඊට පස්සේ තියෙනවා අපිට මෙන්න මේ කල්බදු වත්කම ෂෙයා කරන්න. එන සටහනංක 6. සටහනංක 6 ගන්න පිරිවැය
3000යි ඍණ ෂය බලන්න මොකද්ද කියලා තියෙන්නේ කියලා මෝටර රථ 10 ගානේ ෂය වෙනවා 3000ට 10ක් 300යි එහෙනම් 2700යි යන්න දේපල පිරියත ලේඛනයේ නෙමෙයි මේ අපේ වියදම් වර්ගීකරණයේ බෙදා හැරීමට දාන්න කාල්බදු වත්කම්ෂය සමානයි 300යි කාල්බදු වත්කම්ෂය 300යි කාල්බදු වත්කම්ෂය 300යි ඒ වගේම ඒකේ ශුද්ධ අගය දාන්න මූල්‍ය තත්ත්ව ප්‍රකාශයට 2700ක් කියලා 2700ක් බලන්න ආයෙත් චුට්ටක් කාල්බදු වගකීම හොයාගත්තා වාරිකය හර කළා පොලිය බැර කළා ආරම්භක ශේෂය මත බැලන්ස් කළා මගේ කාල්බදු වගකීමක් තියෙනවා රුපියල් 2700ක මේකෙන් මම හොයාගන්න ඕන ජංගම වගකීම ජංගම වගකීම සමානයි කාල්බදු වාරිකයේ ඍණ ඊළඟ වසරේ පොලිය කාල්බදු වාරිකයේ කොහොමත් 600යි ඊළඟ වසරේ පොලිය ගන්නේ ඊළඟ වසරේ ආරම්භක ශේෂය මත ඊළඟ වසරේ ආරම්භක ශේෂය රුපියල් 270 මත 270 600න් අර වාරිකය තුලින් අඩු කරන පොලිය අන්න අපිට එනවා එතකොට ජංගම වගකීම මුළු වගකීමෙන් අඩු කරලා ගන්නවා ජංගම නොවන වගකීම ඒ දෙක තැන් දෙකේ වාර්තා කරනවා එකෙච්චරයි ප්‍රශ්න අංක 7 යන්ත්‍රෝපකරණ වල අවශේෂ ශේෂය රුපියල් 40000කි අන්න යන්ත්‍රෝපකරණ ෂේ කරන්නලු නමුත් ඒකේ අවශේෂ ශේෂයක් තියෙනවලු රුපියල් 40000ක ගන්න යන්ත්‍ර ෂය යන්ත්‍රවල බලන්න අගය කීයද යන්ත්‍රවල අගය 8400යි බෙදීම බෙදීම 10 අයි පළදා ජීව කාලේ 10යි ඍණ තුන්ගුණ අගය 40000යි එහෙනම් 8360 බෙදීම 10 සමානයි 836යි ගන්න යන්ත්‍ර ෂය එනවා 836ක් නේද දැන් කාලචීරේ ෂය තීරුව කෙලින් යන්ත්‍ර වලට 836ක් හරි ඒ වගේම දාන්න වියදම් වර්ගීකරණයේ පරිපාලන වියදම් වලට යන්ත්‍ර ෂය 836යි 836යි ඊට පස්සේ කියනවා ඒකේ පළවෙනි ගැළපිල්ලේ අවසානයේ කියනවා පරිගණක සහ උපකරණවල ඉතිරි පළදායි ජීව කාලයේ වසර දෙකක් බවට පරිගණකවලයි උපකරණවලයි ඉතිරි පළදායි ජීව කාලය සංශෝධනය කරනවා එනම් 830 වෙයිනේ එන්නේ මොකද්ද 83යි පටලවා ගන්න දෙයක් නැහැ 8360යි 8360 බෙදුවම 836යි එහෙනම් අපි පරිපාලන වලට දැම්ම යන්ත්‍රශය 836ක් කියලා සහ දේපල පිරියත වලටත් දැම්ම 836ක් ඒක හරි ඊට පස්සේ කියනවා අපිට තව ගැලපිල්ල මොකක්ද අපේ ව්‍යාපාරයේ තියෙන පරිගණක ටික පාවිච්චි කරන්න පුළුවන් තවත් අවුරුදු 2ක් බවට යා තාක්ෂේරු කරලා එනම් ජීවකාල සමාලෝචනයක් නම් ගන්න
පරිගණකවල පිරිවැය තියෙනවා 4200ක්. ඒකෙන් අඩු කරන්න එදිනට තියෙන සමුචිත ෂය. එදිනට තියෙන සමුචිත ෂය කීයක් තියෙනවද? 400ක්. බෙදන්න ඉතිරි ඵලදායී ජීව කාලය දෙකෙන්. සුන් ගුණකයක් නැහැනේ. ඉතිරි ඵලදායී ජීව කාලය දෙකෙන්. එහෙනම් 3800 බෙදීම 2 සමානයි 1500යි 1900යි. එහෙනම් පරිගණකවල ෂය 1900යි. ගන්න වේදනා වර්ගීකරණයට දාන පරිගණක ෂය 1900යි. සහ පරිගණකවල කාලච්ඡේදයේ ෂය තීරුවකින් දාන්න 1900යි. එතකොට අපි ෂය කරේ නැත්තේ මෝටර රථ විතරයි. මෝටර රථ ෂය කරන්නලු 110ක් නේ. මෝටර රථ ෂය කරන්නලු 110ක්. පිරිවැය 3600යි. පිරිවැය 3600යි. 3600 10ක් කියලා කියන්නේ 360යි. 360. ඒ වගේම මේක දාන්න බෙදා හැරීමටද මෝරසය 360. එහෙනම් එච්චරයි. ඔන්න දීපල පිළියෙත ලේඛනය සම්පූර්ණයෙන්ම අපි ඉවර කළා. එහෙනම් යා පුරෝගෙන යන් 20000 5000 1125 3600 660 1436 2300 8400 4200 4200 2300 ගියාම කියන 2000 ගියාම 2200 2200 100ක් යන්න ඕන 1900යි. එහෙනම් මෙතන 1900යි. මෙතන 10න් 6ක් 4යි 9යි 9න් 6ක් 9න් 3ක් 6යි 9න් 3ක් 6යි 3යි 3න් 13න් 13න් 6ක් 7යි 7යි 7න් එකක් 6යි 6764යි. ඊළඟට යා 2940යි 2940යි 1940යි. ඊළඟට 5000න් 1125 ගියා නම් 5000න් 1000 ගියා නම් 4000යි 4000න් 125 ගියා නම් 3875යි. හරි එහෙනම් එච්චරයි එකතු කළ කෙලීම දාමු අපි අපේ දීපල පිළිත ප්‍රකරණ වලට 20000 තන 38000 sorry 3875 ධන 2940 ධන 6764 ධන 1900 35479යි 35479යි 35479 බලන්න හිමින් මම කරා කොහොම හරි ගොඩනැගිලි ෂේ තිබ්බා. ඊට පස්සේ කාල්බද්ධකට මෝටර එකක් අරගෙන තිබ්බා. ඊට පස්සේ කාල්බද්ධකට මෝටර එකක් අරගෙන තිබ්බා නේද? එක කරා. ඊට පස්සේ කරා ඊටම ප්‍රත්‍යාකරණයක් තිබ්බා. එක කළා. යන්ත්‍රෝපකරණ ෂය කරන්න කියලා තිබ්බ. එක කරා. සහ පරිගණකවල ජීව කාල සමාලෝචනයක් දීලා තිබ්බා. ඒකත් කළා. එහෙනම් අපි මේ විදිහට දීපල පිළිත සම්බන්ධව සමස්ත ආකෘතිය ඉවර කළා. හරි. ගැළපිලි අංක 2 2017 3.31 දිනට තොගවල ඇතුළත් පිරිවැය රුපියල් ලක්ෂ 2කි.
2017 3.31 දින තොගවල ඇතුළත් පිරිබැය ලක්ෂ 2ක් වූ තොගයක් විකිණිය හැක්කේ 1,50,000කට බව තක්සේරු කරන ලදී. නැත්තම් අලෙවි කළේය. ඔය කියන්නේ මොකක්ද? ශුද්ධ උපලබ්ධිය නේද? මුලින්ම බලන්න අවසන් තොගය කීයද කියලා පොඩ්ඩක්. කෝ අවසන් තොගය කෝ දෙදායි අවසන් තොගය තියෙනවා රුපියල් 3,600ක් නේ. දෙදායි 3,600යි නෙමෙයිද 3,600යි. අවසන් තොගය දෙදායි 3,600යි. අවසන් තොගය 3,600යි. නේ අවසන් තොගය 3,600. එහෙනම් අවසන් තොගය 3,600යි. මේ 3,600 ඇතුලේ තියෙනවලු රුපියල් 200ක තොගයක්. 200ක තොගයක්. ඒ කියන්නේ එක 3,400කුත් තියෙනවා. තව 200ක තොගයකුත් තියෙනවා. ඔන්න මම කොටස් දෙකකට කඩාගත්තා. මෙන්න මේ 200ක තොගය නැවත විකුණන්න පුළුවන් 150කටලු. ඒ වගේම ඉතිරි තොගය 3,400යිලු. එනම් ඇත්තටම ඉතිරි තොගය 3,550යි. අපේ ව්‍යාපාරය තුල 3,600ක තොගයක් තිබ්බට මේ 3,600ක තොගයකින් රුපියල් 200ක් හානි වෙලා. ඒක රුපියල් 150කට විකුණන්න පුළුවන් නේ. ඒ කියන්නේ රුපියල් 3,400 නෙමෙයිද? මොකද්ද? 3,400 නෙමෙයිද අවසන් තොගේ? පොඩක් අහන්න. 150 නේ දිනේ පැල්ලනේ 4:10නේ. නැත්නම් එහෙම එකක් වෙන්නේ නැහැ. මොකද තාම මම මේ ප්‍රමිතිය කරලා නැහැ නේ. මේ ප්‍රමිතිය තින්නේ ගලපන සිද්ධි සහ නොගලපන සිද්ධි. මේක ගලපනවා. හරි මේක ගලපනවා. මේක දිනේ පැනට කරන්න දෙයක් නැහැ. මේක ගලපනවා. මොකද ශේෂ පත්‍ර දිනට සාක්ෂි සපයන සිදුවීමක් නිසා මේකේ ඇතුලේ තියෙනවා 3,600ක තොගයක්. ඒ තොගය ඇතුලේ තියෙනවා 3,400ක් වෙනවා. තව 200ක් වෙනවා. ඒ 200ක තොගය විකිණිය හැකි උපරිම නැත්තම් සුද්ධ උපලබ්ධියගේ 150යි. ඒ කියන්නේ රුපියල් 200ක තොගයක් මට විකුණන්න පුළුවන් වෙන්නේ 150කට. ඒක මට වාසිද පාඩුද? පාඩුයි. පාඩුයි. එහෙනම් මට 50ක් පාඩුයි. එහෙනම් අර 3,400 එකතු කරනවා 150. එහෙනම් තොගයේ සුද්ධ උපලබ්ධියගේ 3,550යි. තොග කපා හැරීමේ අලාභය 50යි. තොග පිරිවැය 3,600යි. හැබැයි දැම්ම අපි ඕක ගලපනවද? අපි දැම්ම ඕක ගලපනවද? නෑ. අපි දැම්ම ඕක ගලපන්නේ නෑ. ඇයි හේතුව? අපි ඕක ගලපන්න නැති වෙන්නේ හේතුව මොකක්ද? අපි ඕක ගලපන්න නැති වෙන්නේ හේතුව මොකක්ද? හේතුව තමයි බලන්න ඊට පස්සේ කියලා තියෙනවා පොඩි ගැළපිල්ලක්. 2017 1.31 දින විකිණීමේ හෝ ආපසු එවීමේ පදනම මත රුපියල් 1000ක පිරිවැය වූ තොගයක්. රුපියල් 1000ක පිරිවැය වෙච්ච තොගයක්. එහෙනම් ගන්න මෙතනින් රුපියල් 1000ක පිරිවැය. මේ පිරිවැය ලාභය විකුණු. පිරිවැය ලාභය විකුණු. රුපියල් 1000ක් වෙච්ච තොගයක්. රුපියල් 1000ක් වෙච්ච තොගයක්
සීමිත පාදනීය සමාගම් වෙත යවා ඇත. ඒවා 2017 3.31 දින වන විට අලෙවි කර නැත. මෙහි ඉන්වොයිස් මිල 1500කි අන්න. එහි විකුණුම් මිල 1500යි. එහෙනම් ලාභය 500යි. එතකොට මම මේ තොගය යවුවාට අපිට කියනවා මෙම තොගය අවසන් තොගයට ඇතුළත් කර නැතද? එතකොට මේක වැරදිද නැද්ද? වැරදි. මෙන්න විකුණා හෝ ආපසු එවීමේ පදනමක් තොගයක් යවුවොත් ඒකෙ තුලදී සිදුවෙන්නේ මෙන්න මේ වගේ දෙයක්. ඒ තොගය අපේ ව්‍යාපාරයේ තොගය ඇතුළට අරගෙන නැති වෙන්න පුළුවන්. ඒ තොගය අපේ ව්‍යාපාරය ඇතුළත තොගයට අරගෙන නැති වෙන්න පුළුවන්. ඒක නිසා මෙන්න මේ පිරිවැයටත් සහ ශුද්ධ උපලබ්ධියකටත් 1000 ගාන එකතු කරන්න වෙනවා. ඇයි අවසන් තොගයට ඇතුළත් කරන නිසා. අවසන් තොගයට ඇතුළත් කරන නිසා. ඒ වගේම මෙම තොගය විකුණුනේ නැහැ. මෙම තොගය විකුණුනේ නැහැ. විකුණුනා කියලා හිතලා මම ණය ගැතියන්ට විකුණුම් වලට දාලා නේද තියෙන්නේ. මෙම තොගය විකුණුනා කියලා මම ණය ගැතියන්ට විකුණුම් වලට දාලායි තියෙන්නේ. එහෙනම් විකුණුම් වලින් අඩු කරන්න 1000 නෙමෙයි 1500. විකුණුම් වලින් විකිණිච්ච නැති තොගයක් නේ තියෙන්නේ. එහෙනම් විකුණුම් වලින් අඩු කරන්න විකුණුම් කීයද? 64500යි. 64500යි. නේ? විකුණුම් 64500ෙන් අඩු කරන්න 1500ක්. එතකොට 63000යි. එහෙනම් ඇත්ත විකුණුම් 63000 දාන්න මෙතනට 63000. 63000 ඉඳන් ඊළඟට ණය ගැතියා. එහෙනම් ගන්න ණය ගැතියා දල වෙනද ලැබියුද? ණය ගැතියකිනුත් අඩු කරන්න ඒ විකුණුනේ නැති වටිනාකම කීයද? වෙනද ලැබියුතු දෑ තියෙනවා 2480ක්. 2480න් 1500ක් යනවා කියලා කියන්නේ කීයද? 2480න් 1400. 2480න් 1480න් අඩු වෙනවා 1500ක්. 980යි. 980 නේද? එහෙනම් දල වෙළඳ ලැබිය යුතු දෑත් 980යි. ඇයි අර විකුණුනා කියලා විකුණුම් වලටත් ණය ගැතියලා දාලා තිබ්බ ඉන්වොයිස් අගේ අයින් කළා සහ එහි තොගයේ පිරිවැය අදාළ තොගයට එකතු කළා. එහෙනම් අපේ ගානේ වැරදි. අපේ ගානේ වැරදි. අවසාන තොගයේ පිරිවැය එහෙනම් 3600ක් විය යුතුයි. අවසාන තොගයේ පිරිවැය 3600ක් විය යුතුයි. එතකොට අපිට ගානේ විකුණුම් පිරිවැය දීලා තියෙනවා. අපිට ගානේ විකුණුම් පිරිවැය දීලා තියෙනවා. විකුණුම් පිරිවැය දීලා තියෙනවා. විකුණුම් වල අපිට දෙනවා විකුණුම් පිරිවැය. එතකොට විකුණුම් පිරිවැය තුලට මේ 1000 ගිහිල්ලාද නැද්ද? ඒ කියන්නේ විකුණා හෝ ආපසු එවීමේ පදනම මත තොගයක් යවුවනේ. ඒ තොගයේ පිරිවැය අවසන් තොගයේ ඇතුලේ නැහැ කියනවනේ. එහෙනම් හදලා දීලා තියෙන විකුණුම් පිරිවැය ඇතුලේ අවසන් තොගය තුල මෙන්න මේ 1000 තියෙනවද නැද්ද? 1000 නැහැ. 1000 නැහැ. එහෙනම් විකුණුම් පිරිවැයට 1000 ඇතුළත් කරමු. විකුණුම් පිරිවැයට 1000 ඇතුළත් කරමු. එහෙනම් දැන් විකුණුම් පිරිවැය ගණනය කරලායි දීලා තියෙන්නේ නේද? විකුණුම් පිරිවැය ගණනය කරලායි දීලා තියෙන්නේ. එහෙනම් අපි විකුණුම් පිරිවැයට 1000 ඇතුළත් කරමු එන්න. විකුණුම් පිරිවැයට 1000 ඇතුළත් කරමු. විකුණුම් පිරිවැයට 1000 ඇතුළත් කරනවා කියලා කියන්නේ විකුණුම් පිරිවැය අඩු කරන්න. විකුණුම් පිරිවැය අඩු කරන්න. බලන්න විකුණුම් පිරිවැය කීයද? විකුණුම් පිරිවැය කීයද? 20600යි. 20600න් අඩු කරන්න 1000ක්. 20600න් අඩු කරන්න 1000ක්. ගහනම 1600යි.
19,000 පුළුම් පිරිවැර එක එකතු වෙන්නේ නැද්ද? නැත. අවසන් තොගය අඩුවෙන් දාලා තියෙන්නේ. අවසන් තොගය අඩුවෙන් දාලා තියෙන්නේ. අවසන් තොගය වැඩි වෙනකොට විකුණුම් පිරිවැය අඩු වෙලා ලාභය වැඩි වෙනවා. ලාභය වැඩි වෙනවා. නේ? එහෙනම් විකුණුම් පිරිවැයෙන් අඩු කරන්න 1000ක් විකුණුම් පිරිවැයෙන් 1000ක් අඩු කරලා විකුණුම් පිරිවැය 1000ක් අඩු කරා. ඒකත් හරි. ඇයි ටික වාර්තා වෙලා තිබ්බේ නෑ මෙයාගේ අස්සේ. ඒ නිසා එකක් කළා. දැන් එතකොට ඇත්ත අවසන් තොගය කීයද? 4550යි. එහෙනම් මෙතන දාන්න. පිරිවැය 4600යි. ශුද්ධ උපලබ්ධියකය 4550යි. તો කපා හැරීමේ ලාභය 50යි. සටහන් අංක 7න් ගේන්න මෙතනට 4550යි. පොඩ එක අපෝ කියන්නේ 4550යි. අපේ ව්‍යාපාරයේ රුපියල් 3600ක තොගයක් තිබ්බා. මේ රුපියල් 3600ක තොගය ඇතුලේ විකුණා හෝ ආපසු එවීමේ පදනම මත යවපු රුපියල් 1000ක තොගයක් ඇතුළත් වෙලා නැහැ. එහෙනම් විකුණුම් පිරිවැය තියෙන්නේ කොහොමද වැඩි? විකුණුම් පිරිවැය තියෙන්නේ වැඩි. එහෙනම් ඒක අඩු කරලා විකුණුම් පිරිවැය අඩු කරලා ඒක නිවැරදි කළා. සහ අපේ අවසන් තොගය අපි හදාගත්ත 3550ක් කියලා. ඒ 3550 ඇතුළේ අර 100 නැති නිසා අර 1000 පිරිවැය 1000 නැති නිසා ඒ 3550ට ඒ 10 එකතු කරා. නම් එතකොට අපිට එනවා පිරිවැය 4550යි. අන්න ඒ 4550 තමයි විකිණිය හැකි ශුද්ධ උපලබ්ධියක්. 50ක ලාභයක් තියෙනවා. ඒක වෙනත් කරන දාන්න. තව කපා හැරීමේ ලාභය 50යි. තව කපා හැරීමේ ලාභය 50යි. තව කපා හැරීමේ ලාභය 50යි. ඒක වෙනත් විදිහකට දාන්න. එච්චරයි. ඒක එච්චරයි. හරි. අපි යමු ගැළපෙළි අංක 3 4. 2017 3.31 2017 3.31 වෙළඳ ලැබිය යුතු දෑ මත හානි කරන අලාභ ඉඩා හැරීම හඳුනාගෙන සිටි 80ක ණයගැතියෙකු සීමිත මාස් පොත් සමාගමේ බුන්වත්තිය 2017 4.12 දින අධිකරණය දැනුම් දුන් අතර එම මුදල සම්පූර්ණයෙන් මයකදගත නොහැකි ලෙසක් ලෙස වෙළඳ ලැබිය යුතු දෑ වලින් නැත. ඉතිරි වෙළඳ ලැබිය යුතු දෑ වලින් රුපියල් 1,20,000ක් වන ලෙස හානි කරන අලාභ සඳහා ඉඩ හැරීමක් සිදු කරේ. ඒ කියන්නේ දැන් අපිට ආවනේ අර රුපියල් 1500ක් විකුණුනේ නැති තොගයක් අයින් කරලා 980ක ණයගැතියා. එයාගෙන් හානි කරන අලාභ කියලා කියන්නේ බොල් ණය කියලා 80ක් අඩු කරන්නලු. ඒ වගේම එන උත්තරයෙන් අඩු කරන්නලු හානි කරන ලාභ වෙන් කියලා 120ක්. 120ක්. එතකොට 980න් 120ක් ගියාම 980න් 120ක් ගියාම 800යි 780යි 780යි 780යි. එහෙනම් ශුද්ධ ණයගැතිය 780යි ශුද්ධ ණයගැතිය 780යි අපිට කියනවා අඩමාන ණය වෙන් කරන්න කියලා 120ක් අපිට කියනවා අඩමාන ණය වෙන් කරන්න කියලා 120ක් පොඩ්ඩක් බලන්න අඩමාන ණය කීයක් වෙන් කරලාද කියලා අඩමාන ණය කීයක් වෙන් කරලාද 200ක් වෙන් කරලා 200ක් අඩමාන ණය 200ක් වෙන් කරලා එහෙනම් අඩමාන ණය වෙන් කිරීම මොකෝ වැඩිද අඩුද වැඩි නේද වැඩි එහෙනම් අඩමාන ණය වෙන් කිරීම වැඩිනේ එහෙනම් බෙදා හැරීමේ වියදම් වලට දාන්න හානි කරන ලාභ කියලා කීයද 80ක් වරහන් ඇයි 80ක් වැඩි 80ක් වරහන් 80ක් වැඩි ඊට පස්සේ අපිට කියනවා
හානි කරන ලාභ 80ක් කපන්නලු. හානි කරන ලාභ 80ක් කපන්නලු. චුට්ටක් බලන්න ශේෂ පිරික්සුමට ගිහිල්ලා මේ වසරේ කපා හැරපු හානි කරන ලාභ තියෙනවද කියලා බොල්න අය තියෙනවද කියලා බලන්න චුට්ටක්. මේ වසරේ බොල්න අය නෑ. එහෙනම් ඒ 80ක් දානවා අපි වියදමට පොල් ණය කියලා. නැත්නම් හානි කරන ලාභ. හරි. ඒකත් එච්චරයි. ඊළඟ පහ ස්ථාවර තැන්පතු 2016 4.1 දින ආරම්භ කර ඇත. 2017 3.31 දින වසරට ලැබිය යුතු පොලිය බැංකු ප්‍රකාශය දක්වා ඇත. ඒ සම්බන්ධ ගැළපීමක් දක්වා නොමැත. අන්න බැංකු සුදුසුම් පාඩම අවශ්‍ය වෙන වෙලාව දැන්. මොකක්ද මේ කියන්නේ? ස්ථාවර තැන්පතුවක් තියෙනවලු. ස්ථාවර තැන්පතුව දාගෙන ජංගම නෝන වත්කම් වල දාන්න 10 ස්ථාවර තැන්පතුව කියලා කීයද? 4500. සටහන් අංක එකට දාන්න ස්ථාවර තැන්පතු පොලි 4500 10ක් 450යි. මෙම ස්ථාවර තැන්පතුව වසරේ මුල ඉඳන්ම දාලා තිනවලු. හරි. ඒ වගේම මේ ස්ථාවර තැන්පතුට අදාළව පොලියක් හම්බෙලා එය බැංකු ප්‍රකාශයේ විතරයිලු දක්වලා තියෙන්නේ. බැංකු ප්‍රකාශය. ඒ කියන්නේ බැංකු පොතට පිටපත් වෙලා නෑ නේද? බැංකු පොතට පිටපත් වෙලා නැහැ. එහෙනම් මෙයා මේ කියන්නේ ස්ථාවර තැන්පතුව මෙන්න මෙහෙම ආරම්භ කළාලු. ඒ සම්බන්ධව ලැබුණු පොලිය ලැබිය යුතු අදාළ ලැබිය යුතු පොලිය වසරට අදාළව ලැබිය යුතු පොලිය බැංකු ප්‍රකාශයේ දක්වා ඇත. ඒ සම්බන්ධ ගැළපීමක් තබා නොමැත. අපිට කියනවා ස්ථාවර තැන්පතුවක් කළාලු. ඒකට අදාළව ලැබිය යුතු පොලිය බැංකු ප්‍රකාශයේ දක්වා ඇතලු. බැංකු ප්‍රකාශය කියන්නේ බැංකු ගිණුමේ ස්ථාන උනේ නැති වුණාට බැංකුවේ ස්ථාන වෙච්චා. එහෙනම් අපි මේක අපේ බැංකු ගිණුම නිවැරදි කරන්න බැංකුවට එකතු කරමු. බලන්න බැංකුව කීයක් තියෙනවද කියලා. බැංකුව කීයක් තියෙනවද? රුපියල් 2000ක් තියෙනවනේ. බැංකුව නැත්තම් මුදල් රුපියල් 2000ක් තියෙනවා. එතකොට ඒ 2000ට මෙතන තියෙන 450 එකතු කරා නම් 2450. එනම් මුදල් සහ මුදල් හා සමාන දේවල් ලියන්න. මුදල් හා බැංකු 2450යි. 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 හරි 2450යි. ඊට පස්සේ කියනවා 15 බැංකු ණය 15 බැංකු ණය සහ මාස 6ක ගෙවූ පොලිය මූල්‍ය පිරිවැදුල ඇතුළත් කර ඇත. 15ක බැංකු ණය. එන්න ජංගම නෝන වගකීම්. ජංගම නෝන වගකීම් වල දාන්න 15ක ණය කියලා. කීයක්ද? 2000යි. අපිට කියනවා මේක සඳහා මාස 6ක ගෙවුව පොලිය මූල්‍ය පිරිවැයට දාලා නැහැලු. ඉතිරි මාස 6 සඳහා පොලිය ගෙවලා නැහැලු. හරි. මුලින්ම බලන්න ඔයා සමස්ත පොලිය කීයද කියලා. 2815ක්. 2815ක් බලන්න. 3000යි නේද? නෑ 300. තුන්සීය. ඒ කියන්නේ මේ බැංකු ණය වලට අදාළ පොලිය 300යි. එහෙනම් මෙන්න මූල්‍ය වියදම් වල දාන්න. මූල්‍ය වියදම් වල දාන්න. බැංකු ණය පොලි 300යි. බැංකු ණය පොලි 300යි. 150 නෙමෙයිද?
ඇයි මේක අරන් මොකක්ද 150 වෙන්නේ කොහොමද? ඇයි මේ 150ක් ගෙවලා කියනවා ඇතුළත් තියෙනවා කියලා කියනවනේ. 150ක් කොතනද ගෙවලා තියෙනවා කියලා කියන්නේ? 15 බැංකු ණය සඳහා මාස ආයෝග ගෙවපු පොලිය මූල්‍ය පිළිවෙත තුළ ඇතුළත් තුළ ඇත. එතන කිය ලොත් කර ඇත්තනේ. හරි. ලොත් කර ඇත්ත. මාසෙ ඒතර 150 එතකොට ඕල්රෙඩි 150ක් ඇතුලේ තියෙනවා. නේද? 150ක් ඇතුලේ තියෙනවා. ඉතිරි මාස 6 පොලියනේ දාලා නැත්තේ ඔව්. ඒතකොට 150ක්. හරි. ඒක 150ක්. 150ක්. එතකොට ඒක ගෙවලා නැහැ. ඒක ගෙවලා නැහැ. එහෙනම් ඒක ගෙවිය යුතුයි. ඒක ගෙවිය යුතුයි. සටහන් අංක 11ට යන්න. සටහන් අංක 11ට යන්න. සටහන් අංක 11 දාන්න. සටහන් අංක 11 දාන්න. ගෙවිය යුතු පොලි 150යි. ගෙවිය යුතු පොලි 150යි. ගෙවිය යුතු පොලි 150යි. ගෙවිය යුතු පොලි 150යි. ඒකත් හරි. ඊට පස්සේ කියනවා මෙම ණය මුදලේ ප්‍රථම ණය කොටස මෙම ණය මුදලේ ප්‍රථම ණය කොටස රුපියල් ලක්ෂ 4ක් 2017-18 වර්ෂය තුලදී ගෙවිය යුතු වේ. ලක්ෂ 4ක් මොන්ටල ඔලුවට ගන්න ණය කොටස. ණය කොටස නැතුව වාරිකය නොවේ. එහෙනම් ණය කොටස ගෙවන්න ඕන ඊළඟ වසර ඇතුළත යම් දෙයක් වසරක් ඇතුළත ගෙවනවා නම් ඒක ජංගම වග. එහෙනම් ජංගම වගේම දාන්න බැංකු ණය 400යි. බැංකු ණය 400යි. එතකොට සමස්ත ණය තියෙනවා 2000. එතකොට ඒ 2000න් ජංගම නොවන එකට දාන්නේ අපි 2000 නෙමෙයි 1600. 1600. ජංගම කෑල්ලට 400යි ඉතිරිය ජංගම නොවන එකට. ඇයි? අර රුපියල් 400 වසරක් ඇතුළත ගෙවන්න ඕනේ. එහෙනම් මේක ජංගමයි. ඉතිරිය ජංගම නොවනයි. හරි. ඒක සමස්ත ලෙස ඉවර කරා. ණය කොටස දෙන්නේ කොහොමද? හරි. ප්‍රශ්න අංක 7. සෝරි ගැළපිලි අංක 7. සීමිත ගිහන්සා සමාගම වගකීම් සහතික මත බහණ්ඩ අලෙවි කරයි. මේ වසර සඳහා විකුණුම් මත රුපියල් 2,00,000ක වගකීම් සහතික වෙන් කිරීමක් සිදු කළ යුතු බව තක්සේරු කර ඇත. වෙන් කරනවා කියලා කියන්නේ වගකීමක්. එහෙනම් සටහන් අංක 11 දාන්න. සටහන් අංක 11 දාන්න. වගකීම් වෙන් කීයද 200යි. වගකීම් වෙන් 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 200යි. සුට්ටක් බලන්න ශේෂ පිළික්ෂණේ කීයක් හරි වෙන් කරලා තියෙනවා. වගකීම් සාතික කියන දැන් වගකීම් සහතික වෙන් කළාට කිසි දෙයක් මේ වසර තුල වෙන් කරලා නැහැ නේද? වෙන් කරලා නැහැ. එහෙනම් ඒ 200 කෙලින්ම වගකීමට යනවා වගේම බෙදා හැරීමේ විදිහට ගන්න වගකීම් සහතික කියලා 200ක්. වගකීම් සහතික කියලා 200ක්. වගකීම් සහතික කියලා 200ක්. වගකීම් සහතික 200ක්. ඒ කියන්නේ මේ වසර තුල වගකීම් සහතික වෙන් කිරීමක් කරනවා. ඒක වගකීමයි. ඒක වියදමට දාලා නැහැ 750ක්වත්. 750ක්වත් දාලා නැහැ. එහෙනම් සමස්ත එකම වියදමට දානවා වගකීම් සහතික වෙන් කියලා. බෙදා හැරීමේ වියදම් වලට. හරි? එකත් හරි. ඊළඟ 8
මේ වසරේ ලාභයේ මත බද්ද අන්න ආදායම් බද්ද. ආදායම් බද්ද බදු පෙර ලාභයෙන් 4න් එකක්. එහෙනම් අපිට ආදායම් බදු ගැලපිලා දැන් කරන්න පුළුවන්ද? බෑ. ඇයි? බදු පෙර ලාභය එනකන් අපිට ආදායම් බද්ද හොයන්න බෑ. අතරින්. ඔළුවේ තියාගන්න. ඊළඟට ප්‍රචාරණ වියදම් ලෙස වසර තුල 500න් ප්‍රචාරණ වියදම් ලෙස වසර තුල දැරූ 500න් යෙන් හොඳට ඔලුවට ගන්න යෙන් 300ක් ඊළඟ වසර වෙනුවෙන් ගෙවීමකි. එහෙනම් සටහන් අංක 9 වෙනත් ජංගම වත්කම්. ඉදිරියට කළ ප්‍රචාරණය 300යි. ඉදිරියට කළ ප්‍රචාරණය 300යි. නේද? ඉදිරියට කළ ප්‍රචාරණය 300යි. ප්‍රචාරණය කියලා කීයක් තියෙනවද බලන්න ශේෂ පිරික්සුමේ. ප්‍රචාරණය කියන එක දාලා නැහැ නේද? ප්‍රචාරණය කියන එක දාලා නැහැ. එතකොට ඔයා දන්නවද ප්‍රචාරණය කියන එක කාගේ ඇතුළේද තියෙන්නේ කියලා? එතකොට ඔයා දන්නවද ප්‍රචාරණය කියන එක කාගේ ඇතුළේද තියෙන්නේ කියලා? ප්‍රචාරණය තියෙන්නේ බෙදා හැරීම් වියදම් ඇතුළේ. එහෙනම් දැන් බෙදා හැරීම් වියදම් තියෙනව නේද? බලන්න පොඩ්ඩක්. බෙදා හැරීම් වියදම් තියෙනවා 8000. 8000. ඔය 8000 ඇතුළේ තමයි ඇත්තේ ගෙවපු සම්පූර්ණ ප්‍රචාරණ 500ම. නොකියා කිව්වට ප්‍රචාරණය ගෙව්වා කියලා අපි කෙලින්ම දාන්නේ බෙදා හැරීමට. එහෙනම් බෙදා හැරීම ඇතුළේ තමයි ඔය 500ම ඇත්තේ. ඔය 500ම ඇතුළේ 500ම ඇත්තේ බෙදා හැරීම ඇතුළේ. එහෙනම් මේ 500න් 300ක් අයිති වෙන්නේ ඊළඟ වසරට නම් ඒක අඩු කරන්න ඕනේ නේ. එහෙනම් දාන්න බෙදා හැරීමේ වියදම් වලට 8000න් 300ක් අඩු කරන්න 7700යි. 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 එකත් හරි. නමුත් හොඳට බලන්න වගකීම් සහතික වෙන් කිව්වම වගකීම් සහතික වෙන්නම් වගකීමක් ලෙස යොදනවා කීයක් හරි ගෙවලා තියෙනවා නම් ඒ ගාන අඩු කරලා ඉතිරිය දානවා ආදායම් ප්‍රකාශයට. නමුත් කිසිම වෙලාවක වගකීම් සහතික වෙන් අපි විකුණුම් වලින් අඩු කරන්නේ නැහැ. විකුණුම් කියන්නේ වෙනයි වගකීම් සහතික කියන්නේ වෙනයි. විකුණන නිසා තමයි වගකීම් සහතික ඇති වෙන්නේ. විකුණුම් කියන්නේ ආදායමක් වගකීම් සහතික වෙන් කියන්නේ වගකීමක්. හරිද? දාන්නේ නැහැ. අවසාන ගැලපිල්ල අධ්‍යක්ෂක මණ්ඩලය විසින් 2017 6:30 දින මූල්‍ය වාර්තා අනුමත කරන ලදී. ඒක දැන් අවශ්‍ය නැහැ දැන්ම තීරෙන්නේ. යම් ආරම්භක ශේෂ දාගෙන යන්න. ඉඩම් ගොඩනැගිලි ගත්තා, මෝටර රථ ගත්තා, යන්ත්‍රෝපකරණ ගත්තා, කාර්යාල උපකරණ ගත්තා, පරිගණක ගත්තා, ගොඩනැගිලි ගත්තා, මෝටර රථ ගත්තා, යන්ත්‍ර උපකරණ ගත්තා, පරිගණක ගත්තා, ස්ථාවර තැන්පතු ගත්තා, විකුණුම් ගත්තා, විකුණුම් පිරිවැය ගත්තා, ගෙවූ ආදායම් බදු තාම ගත්තේ නැහැ. ඇයි? තම ආදායම් බද තාම දන්නේ නැති නිසා. පරිපාලන වියදම් ගත්තේ නැහැ. 6520යි. පරිපාලන වලට දාන්න 6520යි. 6520යි. නේ? බෙදා හැරීමේ වියදම් ගත්තා, මූල්‍ය වියදම් ගත්තා, තන වෙළඳ ලැබිය යුතු දෑ ගත්තා, වෙළඳ ගෙවිය යුතු දෑ ගත්තේ නැහැ 1800 නේ. මෙන්න මේ ජංගම වගකීම් වල දාන්න 1800 පළවෙනි රූල. ඊළඟට හානි කරන ලාභ ගත්තා, සාකෝ ප්‍රාග්ධනය අන්න ඉන්න හිමිකම් වෙනස් වීම ප්‍රකාශය ආරම්භක ශේෂය 10000යි.
ඊළඟ ප්‍රත්‍යාගන සංචිත ආරම්භක ශේෂය 3000යි. ඊළඟ පොදු සංචිතය 2000යි. ඊළඟ රඳවාගත් ඉපයුම් 3000යි. රඳවාගත් ඉපයුම් 3000යි. ඊට පස්සේ කියනවා ගෙවූ වතුරු ලාභාංශ 400යි. අන්න ගෙවූ වතුරු ලාභාංශ 400යි. ගෙවූ වතුරු ලාභාංශ කියලා ඒ කෙලින් රඳවාගත් ඉපයුම් වරහන් කරන්න. ගෙවූ වතුරු ලාභාංශ සාකෝ කියලා ඒ කෙලින් රඳවාගත් ඉපයුම් කිනව වරහන් කරන්න. ඊට පස්සේ 15ක බැංකු ණය ගත්තා, කල්බදු නහිමිය ගත්තා, තොගය ගත්තා, මුදල් ගත්තා. එච්චරයි. ඔක්කොම අරගත්තා නේද? ඔක්කොම අරගත්තා. එහෙනම් ඔක්කොම ටික අරගෙන ඉවරයි. එහෙනම් ඔන්න කැලපිලි සියල්ලම කරලා ඉවරයි. පොඩි පොඩි කැලපිලි ටිකක් තිබ්බේ අනිත් ගණන් වලට සාපේක්ෂව පොඩි පොඩි කැලපිලි ටිකක් තිබ්බේ. හරි. දැන් අපිට තියෙන්නේ මොකක්ද? ගාන පටන් ගන්න ඉවරක් දකින්න. ගාන පටන් ගමු කොහෙන්ද? ගාන පටන් ගමු අපි අපේ වියදම් ටික එකතු කරලා නේද? වියදම් ටික එකතු කරලාම ගාන පටන් ගමු. මොකද වියදම් ටිකෙන් අපිට පුළුවන් කෙලිම බදු පෙරලාභය ගන්න. බදු පෙරලාභයෙන් අපිට පුළුවන් ආදායම් බද්ද ගන්න නේද? එන්න. බෙදා හැරීමේ වියදම එකතු කරන්න බලන්න චුට්ටක් ඔයා. බෙදා හැරීමේ වියදම තුල තියෙනවා 300 360 අඩු කිරීම 80 එකතු කිරීම 80 එකතු කිරීම 200 එකතු කිරීම 7700. එනම් බෙදා හැරීමේ වියදම් වල එකතු වෙනවා 8560. 8560 8560. ඊළඟට පරිපාලන වියදම් 125 836 125 836 1900 6520 6520 අන්න එනවා යාට යාගේ එකතුව 9381යි 9381යි 9381. ඊළඟට එනවා වෙනත් වියදම් වල එකතුව 50යි වෙනත් වියදම් වල එකතුව 50යි මූල්‍ය වියදම් වල එකතු වෙනවා 1200යි 300යි අර ණය පොලිය 150යි 1650 1650ක් ආවා. හරි. එහෙනම් එයාලව දාගන්න මෙතනට දාගන්න පළවෙනි තීරුවට දාලා එකතුව දාගන්න මේ තීරුවට. දැන් මම කෙලින්ම එකතුව ගන්න. හොඳේ. මම එකතුව ගන්න මොකක්වත් නෙමෙයි මට පළවෙනි තීරුව ගන්න ඉඩ තිබෙන්නේ නැහැ. ඔයාලා කරන්න ඕනි පළවෙනි තීරුවට දාලා එකතුව ගන්න මේකට. හරි. මම ගන්නවා කෙලින්ම එකතුව. 1650 ධන 9381 ධන 8560 අන්න එනවා 19641 19641 එනම් දාන්න වියදම් වල සමස්ත එකතුව 19641 19641 අන්න බදු පෙරලාභයට ගන්න ප්‍රධාන පාර අපි පාර කපා ගත්තා. දැන් මෙයා ඉවරයි. පෙර වැඩේ ආහාර. ඊළඟට සටහන 1 450ක් තියෙනවා. එයාව ටික් එකක් දාලා ගේන්න මෙතනට වෙනත් ආදායම් 450යි.
වෙනත් ආදායම් කිරීම දෙවෙනි තීරුවට දාන්න 450. හරි. දැන් ඉතින් විකුණුම් වලින් විකුණුම් පිරිවැය අඩු කරන්න. විකුණුම් වලින් විකුණුම් පිරිවැය අඩු කරන්න. අන්න එනවා 43400ක්. 43400ක් දල ලාභය. දල ලාභය 43400යි. එකට එකතු කරන්න 450ක්. 43850යි. 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 ඒකෙන් අඩු කරමු අපි වියදම් ටික 19641. අන්න එතකොට එනවා අපිට බදු පෙරලාභය 24209යි. 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 බදු පෙරලාභය ආව 24209යි. ඔයාට මතකද ගැළපිලි අංක 8 කිව්වා 8 හරි 9 හරි 8ද කිව්වා ව්‍යාපාරයේ ආදායම් බදු පෙරලාභයෙන් 4න් එකක්. එහෙනම් මේ ආපු බදු පෙරලාභය 24209 බෙදන්න 4. අන්න එනවා බෙදුවොත් 4න් 6052යි 6052යි දශම 2.5ක්. අපි 6052යි කියලා ගමු. දශම යන්න ඕනේ නෑනේ. 6052යි. පෙර වසරක් ගැන කියලා නැති නිසා ඒකම තමයි බද්ධ වෙන්නේ. එහෙනම් මෙතන දාන්න 6052යි. වසරේ ආදායම් බදු වියදම 6052යි. එතකොට ශේෂ පිරික්සුමේ තිබ්බා නේද? කීයක් හරි ගෙවලා කියලා. ඔව් 400ක් ගෙවලා නේද? 400ක් ගෙවලා. ශේෂ පිරික්සුමේ තිබ්බා 400ක් ගෙවලා ගෙවූ ආදායම් බදු කියලා. එහෙනම් 6052න් අඩු කරන්න 400. අන්න එතකොට එනවා උත්තරයක් 5652යි. එතකොට ඒක ගෙවලා නැති කොටස. ගෙවලා නැති කොටස ජංගම වගකීමක්. වෙනත් ජංගම වගකීමක්. දාන්න මෙතන. දාන්න. සටහන 11. උපචිත ආදායම් බදු. උපචිත ආදායම් බදු. උපචිත ආදායම් බදු 5652. 5652. උපචිත ආදායම් බදු 5652. හරි. දැන් ගමු දල ලාභය. දැන් ගමු දල ලාභය නෙමෙයි. දැන් ගමු සුද්ධ ලාභය. එහෙනම් 24209 ඍණ 6052 සමානයි 18157. 18157. අන්න කාලච්ඡේදයේ සුද්ධ ලාභය ආවා 18157යි. ඒකට එකතු කරා 2500. ඒකට එකතු කරා 2500. එතකොට උත්තරය 20657යි. 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 ඒකර ලියන්න මුළු විස්තීර්ණ ආදායම. මුළු විස්තීර්ණ ආදායම. හරි. ඒ මුළු විස්තීර්ණ ආදායම ගේන්න අපේ හිමිකම වෙනස් වීමේ ප්‍රකාශයට ලියන්න මුළු විස්තීර්ණ ආදායම. ඒකේ ප්‍රත්‍යාගරණ 2500 ප්‍රත්‍යාගරණයට ලාභයට 18157යි. ලාභයට
ප්‍රත්‍යාකරණයට ලාභයට එච්චරයි කෙලින්ම ඉල ගාල එකතු කරන්න ඔන්න මම කරන පිළිවෙල බලන්න ගාන තුලනය කරන පිළිවෙල එහෙම් මෙහෙන් කරේ නෑ පෙර වැඩ ඉවර කරලා ආදායම් ප්‍රකාශයද මම මේ යන්න පිළිවෙලට හරි අපිළිවෙලට නෙමේ පිළිවෙලට එනම් සාකෝවල ශේෂය පගේ 10,000යි ප්‍රත්‍යාකරණයේ 5,500යි පොදු සංචිතයේ 1000යි පොදු සංචිතයේ 1000යි සහ රඳවාගත් ඉපයුම් 20,757යි රඳවාගත් ඉපයුම් 20,757යි එයාල වරගෙනන්න මෙන්න මෙතට මුලතත ප්‍රකාශයේ ප්‍රකාශිත ප්‍රාර්ථනය සාකෝ කියන තැනට දාන්න 10,000 පොදු සංචිතයට දාන්න 2,000 රඳවාගත් ඉපයුම් වලට දාන්න 20,757 ඒ වගේම ප්‍රත්‍යාකරණ සංචිතයට දාන්න 5,500 එකන මෙතන තිබ අවසාන ශේෂ ටිකම මෙතැන්ට ගෙනවා දැන් එයාලාවත් එකතු කරන්න 28,257යි 28,257යි ඒකට එකතු කරා 10,000 38,257යි 38,257 ඒකට එකතු කරා මෙන්න මේ ජංගම නෝන කෑලි 2,370 ධන 1,600 3,970 හරි නවතින් යන්න ඉවර වෙච්ච නැති සටහන් වලට සටහන් 1 ඉවරයි 3 ඉවරයි 4 තිබ්බේ නැහැ 6 ඉවරයි 7 ඉවරයි 8 ඉවරයි 9 300ක් තියෙනවා ඒක ගේන්න මෙතනට 300යි එයත් ඉවරයි 10 2,450ක් තියෙනවා එයාවත් ගේන්න 2,450යි ඒකත් ඉවරයි ඊළඟට සටහනංක 11 කීප දෙනෙක් ඉන්නවා එකතු කරන්න 330 ධන 150 ධන 400 ධන 200 ධන 5,652 6,732යි 6,732යි 6,732ක් තියෙනවා මොනවාද අපේ 300 මොකද්ද මොකද්ද 350 350 කිව්වේ 6,150යි 200යි අනිත් එක මොකද්ද කොතනද ඔය කියන්නේ කොතනද කියන්නේ කල්බදු 330යි හරිද කල්බදු වගකීම ගෙවිය යුතු පොලිය 150යි බැංකු ණය 400යි වගකීම් සහතික වෙන් 200යි උපචිත ආදායම් බදු 5,652යි ඔක්කොම වෙනත් ජංගම වගකීම් ටික 6,732යි ඒක දාන්න මෙතනට 6,000 ඒක දාන්න මෙතනට 6,732යි 6,732යි එතකොට එයත් ඉවරයි මේකත් ඉවරයි එහෙනම් දැන් තියෙන්නේ එකතු කරන්න විතරයි එකතු කරමු 6,732ට එකතු කරා 1,800ක්
8,532යි. 8,532යි. ඒකට එකතු කරන්න මෙන්න මේ තුන් දෙනාම 38,257යි 3,970යි 50,759යි 50,759යි 50,759 මුළු හිමිකම් හා වගකීම්. එයා හරි. යමු වත්කම් වලට. වත්කම් වල මෙන්න මේ කට්ටිය එකතු කරන්න. 35,479 දන් 2,700 දන් 4,500 නයි 42,679 42,679 42,679 ඊළඟට ජංගම වත්කම් ටික එකතු කරමු 4,550 ධන 780 ධන 300 ධන 2,450 8,080යි 8,080යි දැන් මේ දෙන්නවම එකතු කරමු 42,679 ධන 8,080 සමානයි 50,759 50,759 බැලන්ස් ඒක වෙන මුළු හිමිකම් මුළු වත්කම් මූල්‍ය වියදම් 1,800ක් තියෙනවා ශේෂ පිරික්සුමේ. එතකොට මේ මූල්‍ය වියදම් ඇතුලේ අපේ 600ක් කල්බදු වාරිකය තියෙනවා කියලා තිබ්බා. එතකොට මූල්‍ය වියදම් වලින් 1,800න් 600ක් එළියට ඇද්දා. ඒක දැම්ම කල්බදු ගිණුමට ඒ 600 අර 1,200 දැම්ම මූල්‍ය වියදමට. හරි? එහෙනම් ඔන්න ওই විදිහට කරලා ගාන බැලන්ස් වෙනවා 50,759ට. ගාන බැලන්ස් 50,759ට 50,759ට ගාන බැලන්ස්. ඉවරයි කිව්වට ඉවරම නෑ. සටහන් අංක 2 වැදගත් අයිතම ලියන්න. වගකීම් සහතික වෙන් 200යි. තොග කපා අලාභ 50යි. තොග කපා අලාභ 50යි. ගන්න බැංකු ණය පොලි 300යි. කල්බදු පොලි 300යි. අන්න වැදගත් අයිතම. එහෙනම් මෙන්න මේ විදිහට අපි ආදායම් ප්‍රකාශය නිර්මාණය කරලා වෘත්ත ප්‍රකාශය නිර්මාණය කරලා හිමිකම් වෙනස් වීම ප්‍රකාශය සහ සටහන් ටික පිළිවෙලට නිර්මාණය කරලා පෙරවල ටික පිළිවෙලට කරලා අපි ගාන ඉවර කළා. බලන්න ගාන බැලන්ස්. අන්න ඒ විදිහටයි ගානක් නිමා කරන්නේ. විනාඩි 32ක් 28ක් මේ වගේ ගානකට ප්‍රමාණවත්. හරි?